समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। द्वे पुतुज्जना वुत्ता बुद्धेनादिच्च बन्धुना अंधो पुतुज्जनो एको कल्याणेको पुतुज्जनोति। सद्धर्म श्रवणाभिलाषी गुणबर වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ පින්වතුන් කවුරුත් සෝදානම් වී සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට ලැබිච්ච වෙලාවේ ඒ ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් පරම ප්‍රතිඵලය පිළිබඳව කල්පනා කරලා මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම පිළිබඳව කල්පනා කරලා ඒ මනුස්ස ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් පරම ප්‍රතිඵලය උපරිම හරය නෙලා ගැනීම පිණිස ඊටාම දුර්ලභව අපට ලැබුණු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය යම්කිසි සත්වයකට ශ්‍රවණය කරන්න ලැබීමම හරිම භාග්යක්. නැවත නැවත මේ ධර්මයේ ශ්‍රවණය කිරීම, නැවත නැවත මේ ධර්මයේ හැසිරීම කියන එක සත්වයක් විසින් කළ යුත්තක්මයි. මොකද සංසාර ජීවිතේම අවිද්‍යාවෙන් මුලා වෙලා අවිද්‍යාවේ පැටලිලා අවිද්‍යාව කියන මේ භවචක්‍රය ගෙනියන නියමුව කඩා ගන්න සත්වයකට ලේසියෙන් බෑ. අපි කොච්චර බණ කිව්වත් දැන් අපි දකිනවා මේ මිනිස්සුන්ට ඒ ධර්මය අහනවා ඇත්ත කියලා තේරෙනවා. හැබැයි තමන් කොටු වෙලා ඉන්න රාමුවෙන් මිනිස්සු එළියට එන්නේ නැහැ. මේ සසර දුකක් මා මේ සසරෙන් මිදෙන්න ඕනේ කියලා කල්පනා කරන සත්වයාට සමහරක් වෙලාවට අපි මේ මිදෙන ක්‍රමවේදය කිව්වහම ඒ ක්‍රමවේදය හිතාලවාගෙන වාසය කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා නැවත නැවත ධර්මයේ ශ්‍රවණය කරද්දී, නැවත නැවත බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව මනසිකාරය කරද්දී, අන්නේ ශ්‍රවණය කිරීම, මනසිකාරය කිරීම කියන සියලුම තත්වයන් එකතු වෙලා තමයි සත්වයෙකුට මේ ජීවිතේ ලැබෙන යම් ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලයට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඔය පිංගුතුලා බොහෝම සතුටු වෙන්න. දුර්ලභ වූ මිනිසත් භවයක් ලැබිච්ච වෙලාවේ ඊටාම දුර්ලභ වූ බුද්ධ ශාසනයත් ඒ මනුස්ස ජීවිතය ආලෝකමත් කරන්න සූර්යයා වගේ පායලා තියෙන වෙලාවේ මේ ධර්මදේශනා නිතර නිතර ශ්‍රවණය කරන්න ලැබීම නම් පිංගුත්නි, ඔබ සංසාර ජීවිතේ කරගත් අතිවිශාල භාග්‍යවත් අවස්ථාවක්. ඊටාම වටින අවස්ථාවක්. එනිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ඔබත් ප්‍රයෝජන අරගෙන මමත් මේ මිනිසත් භවයේ මේ උතුම් ධර්මයේ හැසිරීලා ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ රැකවරණය ලබාගෙන නිවී යන සත්වෙක් වෙනවා. ඒ සඳහා මටත් මේ ධර්මදේශනාව උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාව ශ්‍රවණය කළ යුතු වෙනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ඔබට විතරක් නෙමෙයි ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙමින් net fm ධර්ම දක්ෂිනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. VJS අශෝක කුමාර මහත්මයා ප්‍රාර්ථනා පරිදි මියගිය ඥාතීන්ට, සුජීවත්ව වාසය කරන ඥාතීන්ට මේ පින් අනුමෝදන් කිරීමටත් උතුම් නිර්වාණය අවබෝධ වීමටත් ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙමින් ධර්ම දානමය පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. ධර්මදේශනාව අවසානයේදී නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන ධර්මදේශනාව සඳහා කාලය යොමු කර ගන්නවා. පින්වත්නි, ධර්මදේශනාවට මාතෘකා කළ ගාථාව
අට කතාවේ තියෙන ගාථාවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පෘථග්ජනයන් දෙන්නෙක් පිළිබඳව සිහිපත් කරලා තියෙනවා කියන එක තමයි මේ ගාථාවේ අර්ථය. ද්වේ පුතුජනා වුත්තා. කවුද මේ පෘථග්ජනයෝ දෙන්නා? මේ පිංගුතුලා දැනටමත් දන්න පරිදිම අන්ධ බාල පෘථග්ජනයා සහ කල්යාණ පෘථග්ජනයා. පිංගත්නි මේ පෘථග්ජනයා කියන්නේ කවුද? ආර්ය භාවයට පත් නොවුණු කෙනාට කියනවා පෘථග්ජනයා කියලා. පිංගුනි ආර්යයන් වහන්සේ නමකට කෙලස් පහළවීමක් නැහැ. පුදුමාකාර උතුම් තත්වයකට හිතපත් කරගත්ත උතුමු. හැබැයි පෘථග්ජන පුද්ගලයා එහෙම නැහැ. පුතු කෙලෙසේ ජනින්තීති පුතුජනා කියනවා. පුතු කෙලෙසේ. බොහෝ කෙලස්. පුතු කියන්නේ බොහෝ කියන එක. කෙලෙසේ කියන්නේ කෙලස් කියන එක. ජනින්තීති කියන්නේ උපදවනවා කියන එක. යම් කෙනෙක් බොහෝ කෙලස් උපදවනවද අන්න ඒ උපදවන කෙනාට කියන නමක් තමයි පෘථග්ජනයා කියන එක. පිටේ පෘථග්ජන ආර්ය මේවා ගැන ඔය පිංගුතුලා දන්නවා වගේම පිංගුනි මේවා දැනුමට විතරක් සීමා කරගන්න එපා. මේවා දැනුමට විතරක් සීමා කරගත්තොත් වෙන්නේ ඔබ ඔබේ හිත ගැන දකින්න නැතුව ඔබ ගැන ඕනවටත් වඩා අර අපි කියන්නේ self confidence අර ආත්ම විශ්වාසය වැඩිකමට අපි අන්ධබාල පෘථග්ජනයෝ නෙවෙයි, අපි කල්යාණ පෘථග්ජනයෝය, අපි ආර්යභාවයට පත්වෙන්න කටයුතු කරගෙන යනවාය කියලා ඔය පිංගුතුලට නුවමනා තැන මිම්මක් මානයක් ඇති වෙන්න පුළුවන්. ඒ උවමනා තැන ඇති වුණා නම් ඒක යම්කිසි මේ සාධාරණ හේතුවක් තියෙනවා, අකුසලයක් තමයි. හැබැයි නුවමනා තැනත් ඇති වෙනවා නම් අන්න ඒකේ ප්‍රශ්නයක්. මේ ධර්මකාරණා විදිහට ගොඩ ගහගද්දි වෙන්නේ ඒවා පිළිබඳවත් මාන්නයක් ඇති කර ගැනීම විනා ධර්මය අවබෝධ කරගෙන මේකෙන් ඈතර වීමක් ගැන පදනමක් වැටෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ කියලා දෙන කතන්දර ඇතුලේ මේවා ධර්ම දැනුමට නෙමෙයි. මේවා ඔබේ ධර්ම අවබෝධයට යොමු කරගන්න. ඔබ මේ කියන තැන් වලින් කොතනද ඉන්නේ කියලා හැමතිස්සෙම කල්පනා කරන්න. පින්වත්නි අන්ධ බාල පෘථග්ජනයා සහ කල්යාණ පෘථග්ජනයා ගැන කියලා දෙන්නම්. මේ අන්ධ බාල පෘථග්ජනයව හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මෙයාගේ ක්‍රමවේදය තමයි සූත්‍ර පිටකයේ නොයෙක් තැන්වල දේශනා කරලා තියෙන ආකාරයට අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලාව අදස්සාවි කියන්නේ හඳුනන්නේ කියන එක. අරිය ධම්මස්ස අකෝවිදෝ. මේ ආර්ය ධර්මයේ තේරුම් ගන්න අකෝවිදෝ දක්ෂ නෑ යාපින්වත්. මේ ආර්ය ධර්මයේ දක්ෂ නැති කෙනෙක්. අරිය ධම්මේ අවිනීතෝ. මේ ආර්ය ධර්මයේ යම්කිසි කෙනෙක් හික්මිලා නැත්තම් අන්න ඒ නොහික්මුණු කෙනා. පේනවනේ ඔබට පිංගුනි ආර්යයන් වහන්සේලාව මේ ආර්යයන්‍ය මේ අනාර්යයන්‍ය කියලා හඳුනා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් දැන් එහෙමයි නැද්ද? අද ලෝකේ දැන් මේ අපි රහත්යයි කියලා කියන බොහෝමයක් පිරිස පස්සේ යන මිනිස්සුත් නැද්ද? මේ ඇවිල්ලා පිංගත්නි මේ අන්ධබාල පෘථග්ජනයෝ. හේතුව තමයි ආර්යයන් වහන්සේ නමකගේ ගුණ අඳුනන්නේ නැතු. ආර්යයන් වහන්සේ නමක් කියන්නේ කවුද කියලා දන්නේ නැතු. ආර්යයන් වහන්සේ නමක්ව දකින්නේ දැනගන්නේ නැතුව හඳුනා ගැනීමේ ශක්තිය නැත්නම් කොහොමද ධර්මයේ කියන එක තේරුම් ගන්නේ? අන්න ඒ නිසා කියනවා අරියාණං අදස්සාවි. මේ ආර්යයන් වහන්සේලාගේ ගුණ පිළිවෙලින් ආර්යයන් වහන්සේලාව දකින්න බැරිකම. අරිය ධම්මස්ස අකෝවිදෝ. මේ ආර්ය ධර්මයේ තේරුම් ගන්න අකමැති. ඒ කියන්නේ පිටින් දැන් ඔය අපි ගමුකෝ මජ්ජේ සූත්‍රය වගේ ටිකක් ගැඹුරු සූත්‍රයක්. මේ මජ්ජේ සූත්‍රයේ තියෙනවනේ අතීත ඒකාන්තයක්, අනාගත ඒකාන්තයක්, වර්තමානීය මධ්‍යයේ, වර්තමානයේ නොඇලී ඉන්න කියලා. දැන් මේ වගේ සියුම් ධර්මතා කන්නෝනි වුණාම කබරගොයා තලගොයා කරගන්න න්‍යායයෙන් අතීතය ගැන හිතන්න එපාය, අනාගතය ගැන කල්පනා කරන්න එපාය, වර්තමානයේ තියෙන දෙයක් විඳලා ජීවත් වෙන්න. මෙන්න මේ වගේ සරල අර්ථයකට මේක ගෙනාවොත් වර්තමානයේ තියෙන දේවල් විඳලා ජීවත් වෙනවා කියන එක කරන්න ලෝකෙ බෑ. මොකද යම් කිසිවක් විඳිනව නම් හේතුඵල අවබෝධය නැතුව හේතුන්ගෙන් හටගත්තු ඵලයක් කෙරෙහි තත්පරයක් හෝ ආශාවක් ඇති කරගන්නවා නම් හේතුව නිරුද්ධ වෙනකොට ඵලයත් නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැතුව අර හේතුව නිසා ඇතිවෙච්ච ඵලයට පිංගදී මිනිස්සු රැවටෙනවා. ඒ නිසා යම් ධර්මකාරණාවක් කියලා දෙනකොට යම් ධර්මකාරණාවක් විවරණය කරනකොට අපි හිතලු නෙමෙයි. තේරුණා නේද? අපේ හිතලු වැඩක් නැහැ ධර්මයට. ධර්මයේ තියෙන යම් තැනක්ද ඒ තැන නිවැරදිව තේරුම් අරගෙන ඒ තැන නිසි ආකාරයෙන් අල්ලගෙන එතන්ට අනුව හික්මෙන්න ඕනේ. අන්න ඒකයි කිව්වේ. ආර්ය ධර්මයේ නොහික්මුණු කෙනා. මේ ආර්ය ධර්මයේ පිංගත්නි නොහික්මෙනව නම් කෙනෙක්. ඒ කියන්නේ හික්මෙන්නේ නැත්නම් ධර්මයේ දන්නේ නැති නිසා නේ ආර්යයන් දැක්කනම් ආර්ය ධර්මයේ දන්නවා. ආර්යයන් දැකලා ආර්ය ධර්මයේ දැනගත්තනම් එයා ආර්ය ධර්මයේ හික්මිච්ච කෙනෙක්. අන්න බලනකො. සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයන්ව දකින්න කැමති නැහැ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න කැමති නැහැ. අසත්පුරුෂ ධර්මයේ තමයි හැසිරෙන්නේ. අන්ධබාල පෘථග්ජනයේ ස්වභාවය. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න කැමති නැහැ. පින්වත්නි මෙන්න මෙයාට කියනවා අන්ධබාල
පෘථග්ජනයා කියලා. තවත් කියනවා මේකට ක්‍රමයක්. ඒ කියන්නේ මේ සූත්‍රය මේක ටිකක් පරමාර්ථයෙන් ගත්තාම යම් කිසි කෙනෙක් ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව ඇසීම් මාත්‍රයෙන්වත් ඥානයක් නැත්තම් තේරුණාද මම මේ කියන එක? දැන් සමහර ඔය වගේ බොහෝ රැවටිලා ඉන්න පිරිස් ගාවට ගිහිල්ලා ස්කන්ධය ධාතුය ආයතනය මේවා සංසාරය කියලා කිව්වහම අනේ ඕවා මේ පොතේ තියෙන දේවල් නේ අපි කොහොමද ඕවා පිළිගන්නේ? ඔබේ ශාස්ත්‍රුන් වහන්සේලා දැන් මැරිලානේ. ඔහොම කියන්න තරම් සාහසිකයි. පින්වත්නි මෙන්න මේ වගේ යම් කිසි කෙනෙක් ස්කන්ධ ධාතු ආයතන ආදී පිළිබඳව දන්නේ නැත්තම් ඒවා ඉගෙන ගන්නේ නැත්තම් පරිපුච්ඡා නැවත නැවත විමසන්නේ නැත්තම් මේවා පිළිබඳව කල්පනා කරන්නේ මානසිකාර්ය කරන්නේ නැත්නම් ඔවුන් පින්වත්නි අන්ධ බාල පෘථග්ජන කියන තැනට වැටෙනවා. හැබැයි කල්යාණ පෘථග්ජනියෙකුත් ඉන්නවා. දැන් ওই පිංගුතුල බලන්න මේ දෙකෙන් ওই පිංගුතුල කොතනද කියලා. අන්ධ බාල පෘථග්ජනියෙක්ද කල්යාණ පෘථග්ජනියෙක්ද කියලා. කල්යාණ පෘථග්ජනයා එයා ආර්යයන් වහන්සේලාව දන්නවා. නේද? රහත් වෙලා නැතුව ඇති. සමහරක් වෙන මේ ඒ කියන කල්යාණ පෘථග්ජනියෝ. හැබැයි මේ කියන්නේ නිවැරදි ධර්මයක් මේ කියන්නේ වැරදි ධර්මයක් කියලා ඇසීම් මාත්‍රයෙන් හැසිරීම් මාත්‍රයෙන් දන්නවා. පිටින් එහෙම දැනගන්නත් හේතුව තමයි අර ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව නිවැරදි දැනුමක් තියෙන කෙනාව රවට්ටන්න කාටවත් බෑ. ওই වර්තමානයේ බොහෝමයක් බිහි වෙලා ඉන්න යම් යම් විකෘති මතධාරීන් මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව හරිම හැල්ලුවෙන් කතා කරන්නේ. යම්කිසි බුද්ධ ශ්‍රාවකයෙක් යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව දැනගත්තා නම් ආර්ය ධර්මයේ දන්නවනම් ආර්ය ධර්මයේ හැසිරීලා තේනවනම් එයාට ආර්යයන් වහන්සේලා හඳුනා ගැනීමේ පහසුවක් තියෙනවා සංසාර ජීවිතේ හැරි. එයා ආර්ය ධර්මයේ ගැඹුරුතෙන් තේරුම් ගන්න. එයා ආර්ය ධර්මයේ හික්මිච්ච කෙනෙක්, හික්මෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මෙයාට කියනවා කල්යාණ පෘථග්ජනයා කියලා. දැන් ඔබ බලන්න ඔබ අන්ධබාල පෘථග්ජනයෙක්ද කල්යාණ පෘථග්ජනයෙක්ද කියලා. ඉතින් ඔබට ඔබ අන්ධබාල පෘථග්ජනයෙක් කියලා හිතනවා නම් පින්වත්නි වහවහාම මිත්‍යා දෘෂ්ටිකයන් ඇසුරු කිරීමේ මිත්‍යා දෘෂ්ටිකයන් සරණියම පරම වැරදි වලට හවු වෙන්නේ ඒකනේ. දැන් මම ඔබට කියලා දෙන්නම් ඉස්සරහදී අසත්පුරුෂ ධර්ම ශ්‍රවණය. ඒ අසත්පුරුෂයෝ ඒ අයහපත් මිතුරන් ඇසුරු කරන ස්වභාවය. හරි? ආර්යයන් වහන්සේලාව දකින්න තියෙන අකමැත්ත. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා අතන ඉන්නවයි කියලා අනේ ඔය වගේ තැන් වලට අපි යන්නේ මොකටද මෙහෙමයි කියලා මේ අර ඒ පැත්තට නැඹුරු වෙන්නවත් අකමැති ස්වභාවය සහ අයෝනිසෝ මනසිකාර්ය. මෙන්න මේ කරුණු හතර නිසා පින්වත්නි කෙනෙකුට දිට්ඨිය කියන චෛතසිකය ඇති වෙන්න පුළුවන්. වැරදි දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. මේවා නවතින්නේ පුංචි පහේ තැන් වලින් නෙමෙයි පින්වත්නි. යම් කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටිකෙක් වුණොත් මේවා කල්පනා කරලා එයා භව අනුට්ඨාන. එයාට භවයෙන් නැගිටින්න පුළුවන් කමක් නෑ ආපහු. ඔන්න බලන්නකෝ ඔබට මේ විවරණය කියලා දෙනකොට ඔබ ඉන්න තැන කොයිද කියලා. දැන් ඔන්න ඔබ දන්නවා ඔබ අන්ධබාල පෘථග්ජනයෙක්ද කල්යාණ පෘථග්ජනයෙක්ද කියලා. අන්ධබාල පෘථග්ජනයෙක් නම් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න, ලෝකයේ ආර්යයයි සම්මත ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්න, නුවණින් මනසිකාර්ය කරන්න, නැවත නැවත සත්පුරුෂ ධර්මයේම සේවනය කරන්න. පින්වත්නි මෙන්න මේ තැන්වලට ඔබ ආවොත් ඔබට කල්යාණ පෘථග්ජනයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ කල්යාණ පෘථග්ජනයෙක් නම් මෙන්න මේ කල්යාණ පෘථග්ජනයාගෙත් මගේ පින්වත්නි දැන් එක දැන් මේ පෘථග්ජනයාගේ තව බෙදීම් තියෙනවා. ඔබ අහලා ඇති ශ්‍රුතවත් පෘථග්ජනයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයා කියලා. දැන් ඔබ බලන්න ඔබ ශ්‍රුතවත් පෘථග්ජනයෙක්ද අශ්‍රුතවත් පෘථග්ජනයෙක්ද කියලා. විශේෂයෙන්ම මේ මෙතනදී අන්ධබාල පෘථග්ජනයා තමයි මෙතනදී අශ්‍රුතවත් පෘථග්ජන ගණියටත් වැටෙන්නේ. හැබැයි එයාගේ තවත් විවරණයක් තියෙනවා. තවත් බෙදීමක් තියෙනවා. තවත් විස්තරයක් තියෙනවා. පෘථග්ජනයෝද කොටස් දෙකකින් යුක්තයි. ශ්‍රුතවත් පෘථග්ජනයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයා කියලා. පින්වත්නි මේවා එකින් එක අහගන්න. අශ්‍රුතවත් පෘථග්ජනයෝ 4 දෙනෙක් ඉන්නවා. මේවා ওই පින්වතුල සමහරක් විට මීට කලින් අහලම නැහැ. මීට කලින් අහලම නැති ධර්ම කාරණාවක් නිසා මේ කියලා දෙන කාරණාව මනාව ග්‍රහණය කරගන්න උත්සාහ කරන්න ඕනි. මේ කියලා දෙන ධර්ම කාරණාව මනාව ඔළුවට දාගන්න උත්සාහ කරන්න ඕනි. අශ්‍රුතවත් පෘථග්ජනයෝ 4යි, ශ්‍රුතවත් පෘථග්ජනයෝ 3යි. කවුද මේ අශ්‍රුතවත් පෘථග්ජනයෝ 4 දෙනා? භව අනුට්ඨාන අශ්‍රුතවත් පෘථග්ජනයා, නීච අන්තෝගද අශ්‍රුතවත් පෘථග්ජනයා, අபிසංකාර අශ්‍රුතවත් පෘථග්ජනයා, දිට්ඨි අවිහිත අශ්‍රුතවත් පෘථග්ජනයා. කවුද? භව අනුට්ඨාන, නීචන්තෝගද, අபிසංකාර, දිට්ඨි අවිහිත කියන මෙන්න මේ අශ්‍රුතවත් පෘථග්ජනයෝ 4 දෙනා. කවුද බලමු මේ එකින් එක? භව අනුට්ඨාන. භව අනුට්ඨාන කියලා කියන්නේ යම් කිසි පෘථග්ජනයෙක් මගේ පින්වත්නි මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි නම් එයා ආපහු භවයෙන් නැගිටින්නේ නැහැ. භව අනුට්ඨාන කිව්වේ ඒකනේ.
එයා සංසාරයේ ගිලිලා යනවා මිසක් සංසාරයේ අතරමං වෙලා යනවා මිසක් එයාට මේ සංසාරයෙන් එතර වීමක් නැහැ. එයාට මේ සංසාරයෙන් නැගිටීමක් නැහැ. ඇයි? මිත්‍යා දෘෂ්ටිකයි නම් පින්වත්නි. නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක සත්වෙනි ජවන වාරයේත් ඇති වුණොත් කල්පයක් නිරේ ඒක නවත්තන්න කාටත් පුළුවන් කමක්. මිත්‍යා දෘෂ්ටි තුනයි. එකක් අහේතුක දිට්ඨිය, නත්ති දිට්ඨිය, අකිරිය දිට්ඨිය. අහේතුක දිට්ඨි, නත්ති දිට්ඨි, අකිරිය දිට්ඨි කියලා කියන්නේ දැන් අහේතුක දිට්ඨිය කියන එක ගන්නකො. අහේතුක දිට්ඨිය කියන එකේදී කර්මයක් විපාකයක් දෙකම වැළැක් වෙනවා. කියන්නේ සත්වයාට නිදහස් වෙන්න විමුක්තිය ලබා ගන්න හේතුවක් ඕනේ. ඉබේම සත්වයා නිදහස් වෙනවා. ඊළඟට කර්ම විපාක. දැන් කර්මය ප්‍රතික්ෂේප කරන හැටි කියන අකිරිය දිට්ඨිය කියලා. ඔය රුවන්වැලි මහා සෑයට මේවා පූජා කරලා වැඩක් නැතේ. තෝපාරාමයට මේවා පූජා කරලා වැඩක් නැතේ කියලා අර මේ කර්මය පිළිබඳව විශ්වාසයක් නැහැ. කලාට වැඩක් නැහැ. ඊළඟට විපාකයේ පිළිබඳව විශ්වාසයක් නැහැ. අපි දෙනවා හැබැයි කවුද දන්නේ ඔවට ලැබෙයිද කියලා. අර එහෙමයි ඉන්නේනේ. අපි දෙනවා නමුත් අනේ ඔය මේ මොන පින් බලාපොරොත්තු වෙන්ද අපි ඔක්කොම මිනිස්සු වෙන නිරාගමිකයි කියලා කියන්නේ. අන්නේ නිරාගමික වගේ අය කර්ම විපාක පිළිබඳව විශ්වාසය නැති අය. කර්ම විපාක සහ විපාක පිළිබඳව කියන මෙන්න මේ තුන පිළිබඳව විශ්වාසය නැතිකමට තමයි කියන්නේ අහේතුක අකිරිය නත්ති කියන මිත්‍යා දෘෂ්ටි තුන කියලා. පින්වත්නි මේවා නියත මිත්‍යා දෘෂ්ටි. මේවා යම් කිසි කෙනෙක් දැන් මේවා කාගේ හරි හිතේ තියෙනවා නම් යාට භවෙන් එතර වීමක් නැහෙනි. අන්නේ භවෙන් එතර වීමක් නැති ස්වභාවයටම කියනවා භවයෙන් නොනැගිටින අසෘතවත් පෘථග්ජනයා භව අනුට්ඨාන අසෘතවත් පෘථග්ජනයා කියලා. ඉතින් ඔබට මේ වගේ දැන් සමහර අයට පින්ගනි මේ කර්ම විපාක පිළිබඳව විශ්වාසය නැත්තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඥානීය පිළිබඳව විශ්වාසය මදි නිසා. නමුත් යම් කිසි කෙනෙක් මේ නාම රූප ධර්මතා සහ ඒවත් එක්ක බැඳිච්ච ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව නිවැරදිව පරීක්ෂීමක් කළොත් ඔහුට මේ සර්වඥතා ඥානීය පිළිබඳව පින්ගනි සැක නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් මේ අන්දේ අතපත ගාලා ලෝකෙට දේශනා කරනවා වගේ දේශනා කරලා නැහැ. පෙරික්සල බලන නාම රූප වල යථා තත්වය යථා ආකාරය යථා තතු ලෝකෙට එලිපෙහෙලි කරේ පින්වත්නි. කාටවත් නැවත ඒවා ප්‍රතික්ෂේප කරන්න බැරි විදිහට. ඒවා කිසිම කෙනෙකුට කිසිම විදියකින් ප්‍රතික්ෂේප කරන්න බෑ. පඨවි කියන එක, ආපෝ කියන එක, තේජෝ කියන එක, වායෝ කියන එක තර්ක ගේන්න පුළුවන්. ඉතින් ඕන තරම් මෝඩයන්ට මේකට තර්ක කරන්න පුළුවන්නේ. තර්ක ගේන එක නෙමෙයි. කිසිම කෙනෙකුට තර්කෙන් බිඳින්න බෑ. ඒ මොකද ඒකට තර්කයක් නැහැ. ලෝකයේ තියෙන අවසාන විනිශ්චය, අවසාන නිගමනය, අවසාන ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. ඒ නිසා පින්වත්නි මේ කර්ම විපාක වගේ පුංචි දේවල් අපිට පේන්නේ නැති වුණා කියලා ඔය පින්වතුල එහෙම හිතන්නේ. අපිට මේවා පේන්නේ නැහනේ. ඒ නිසා මේ අපි කොහොමද මේවා විශ්වාස කරන්නේ කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් කිසි වෙලාවක හිතලු දේශනා කරන්නේ නැහැ. සත්‍යාව රවට්ටන්න ධර්මයේ දේශනා කරන්නේ නැහැ. සත්‍යාගේ පාරිශුද්ධ භාවය වෙනුවෙන්වත් බොරුවක් කියන්නේ නැහැ. නිර්වාණය වෙනුවෙන්වත් පින්වත්නි බොරුවක් කියන්නේ නැහැ. එනිසා බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරපු මේ කර්ම විපාක කියන සංකල්පය පිළිබඳව බලන්නකො මේවා කොච්චර ඇත්තද කියලා. මේ ලෝකීය දිහා බැලුවාම අංග විකල ළමයි ඉන්නවා. මන්ද බුද්ධික ළමයි ඉන්නවා. දැන් මේවා කාගේ නිර්මාණද? දෙවි කෙනෙක්ගේ නිර්මාණද? නේ ඇයි දෙවි කෙනෙක් නිර්මාණය කළා නම් කට්ටියක්ව අංග විකල කළේ. කට්ටියක්ව මන්ද බුද්ධික කළේ. කට්ටියගේ අතපය නැතුව බිහි කළේ. නේද? හැමෝටම දෙවියන්ට තිබ්බනේ එහෙනම් අපි ඔක්කොම ඊටාම යහපත්ව මේ ලෝකෙට බිහි කරන්න. හොඳට ඔක්කොටම ඉගෙන ගන්න දීලා, හැම දිනෙකටම සල්ලි භාග දීලා, හැම දිනෙකටම නිරෝගීකම දීලා, හැම දිනෙකටම මේවා කරන්න පුළුවන් වෙන්නේ. එපෙනි මට මේ කතාව දිහා කල්පනා කරනකොට දැනෙන එකක් තමයි මේ වෙන්නේ මේ අකුසලයේ බලවත් අයව මේ ලෝකෙන් අතුරුදහන් කරන එක. කියන්නේ ටික දැන් මේ ලෝකෙ පිරිසුදු කරන්නත් එපා මෛත්‍රී බුද්ධ ශාසනයකට. ඒ වෙනකොට උප්පත්තිය ලබන්න සුදුසු අයව මේක ලෝකෙන් මේ ෆිල්ටර් කරලා ඉස්සරහට යවනවා මිසක අර එහෙම අඥානයෝ කර්ම විපාක පිළිබඳව මේ නොදැකපු අයව මේ කාලේ බලන්නකෝ ඒ වගේ අය වැඩි. ඇයි හේතුව? මේ යටටම තල්ලු කරලා දාන්න හදන්නේ. ස්වභාව ධර්මයේ මේකට අවශ්‍ය කරන පදනම සකස් කරනවා. ඒකයි මේ වෙන්නේ. ඉතින් ඔය පින්වතුන්ලත් මේවට රැවටිලා ගියොත් එහෙම ඔය පින්වතුන්ලටත් මේ වගේ විශාල අවස්ථාවන් අතහැරෙන්න පටන් ගනි සිද්ධ වේවි. එනිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව කිසිම කංකාවක් ඇති කරගන්න එපා. ඔබට මේ භවයෙන් නැගිටීමක් නම් නැති වෙයි. ඔබ කර්මයේ විශ්වාස කරන්නේ නැත්නම්, විපාකයේ විශ්වාස නොකරන කෙනෙක් නම්, කර්ම විපාක පිළිබඳව නිර්වාණය කියන එක පිළිබඳව විශ්වාස නොකරන කෙනෙක් නම් මතක තියාගන්න
ඔබ භව අනුත්ථාන අසෘතවත් පෘථග්ජනෙක්. ඒ කියන්නේ භවයෙන් නැවත නොනැගිටින සංසාරේම භවයේ ඇලිලා ගැලිලා මුලා වෙලා යන જાතිය පෘථග්ජනෙක්. දෙවනි පෘථග්ජන භාවය තමයි නීච අන්තෝ ගද. නීච කියන්නේ පිටින් ඇතුළ මේ නීචයි කියන එකනේ. අන්තෝ කියන්නේ ඇතුළ. ඇතුළ කුණු වෙලා තියෙන මොන වගින්ද? නිතර අකුසල් කර්ම කරලා ප්‍රාණඝාත, මුසාවාද, අදින්නාදාන, කාමයේ වර්ධව හැසිරීම, සුරාපාන ආදී අකුසල කර්ම සිද්ධ කරමින් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව නැවත මේ අකුසල කර්මයන් වල යෙදෙනවා නම්, කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මේ අකුසල කර්මයන්ගේ ජීවිතය ගෙවෙනවා නම්, නැවත ආයිති සංවරයක පිහිටන්නේ නැතුව මේ එකම වරද නැවත කරනවා නම් එයාගේ ඇතුළ කුණු වෙච්ච කෙනෙක්. එයාගේ ඇතුළ පිළිගන්නේ. ආමගන්ධ සූත්‍රයේ තියෙන කෙනෙක් ලෝභයෙන්, ද්වේෂයෙන්, ඉරිසියාවෙන් දැන් ඔය පිඟුතුල්ලානේ මේ වයසට ගිහිල්ලා අවුරුදු 40ක් 50ක් වෙනවා. බුදුදහමයි කියලා මහා ලොකුවට යනවා පන්සලටයි අරකටයි මේකටයි. හැබැයි ඇතුළ ඉරිසියාවෙන් පිරීලා. ඇතුළ අනිත් කෙනෙක්ගේ සතුට දැකලා සතුට වෙන්න බැරි තරම් මහා කුණු ගොඩක්. මුදිතාව කියලා නාමයක් නෑ. ඒ මොකද? නීචන්තෝකද. ඔබේ ඇතුළ කුණුයි. ඔබ ඇතුළෙන් කුණු වෙච්ච කෙනෙක්. ඔබ එළියෙන් නම් හොඳට අර උපාසිකාවන් වගේ පේන්න ඇති. බෝරිච්චි දාගත්තු සුදු රෙදි ඇඳලා අරව ඇඳලා මේ වැඳලා උතුරු සළුව කරේ ඉඳන් දාගෙන. හැබැයි මතක තියාගන්න ඔබ ඉරිසියාවෙන් පෙළෙන කෙනෙක් නම්, ඔබ තවත් කෙනෙක්ගේ සතුට දැකලා ඒ කෙරෙහි මුදිතාව ඇති කරගන්න බැරි කෙනෙක් නම්, ඔබ තාමත් අනුන්ගේ කේලම් ගෙදරට ඇවිල්ලා හොරෙන් කියනවා නම්, එහා පැත්තේ මෙහා පැත්තේ ගෙවල් වල දේවල් ගෙදරට වෙලා කතා කර බොරු ඒ මිනිස්සුන්ට අවඥාවෙන් hina වෙවි ඉන්නවා නම්, සම්ප්‍රප්පලාප දොඩව ඉන්නවා නම්, ඔබ පින්වත්නි ඇතුළ කුණු වෙච්ච නීචන්තෝ ගද, ඇතුළ කුණු වෙච්ච අශෘතවත් පෘථග්ජනයෙක්. ඔබට මේ බුද්ධ ශාසනේ ප්‍රතිඵල නම් ලැබිලා නැහැ. ඔබ අශෘතවත් පෘථග්ජනයෙක් බව හොඳට මතක තියාගන්න. මේවා ගැන වැඩිදුර කියන්න බෑ මේ. ඇත්තටම මිනිසුන් තරහ වෙනවා මේවා කිව්වා. මොකද මේගොල්ලෝ හිතන් ඉන්නේ බොහෝ අය ඒ අය ඉන්න මාර්ගඵලයකට ඇවිල්ලා උද්‍යව්‍ය ඥානි, භංගානුපස්සන, බයතුපට්ඨාන වලට ඉන්නවා කියලානේ. ඉතින් මේවා කියනකොට ඒ පිංගුතුලට ටිකක් සමහරක් අයට මේවා රිදෙනවා. එහෙම කොහොමද කියන්නේ වගේ අර තර්ක කරන්න ගත්තොත් දේශනාවට ගැටුණොත්, දේශකයාට ගැටුණොත් ඔබට ධර්ම ශ්‍රවණියෙන් ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා මේ අනුකම්පාවෙන් අර උගුරේ ගල් කැටයක් හිරවෙච්ච දරු පැටියෙක්ට කාමේසුපලාලිත සූත්‍රයේ තියෙන්නේ අම්මා පිටට දෙකක් ගහලා බැරිම වුණොත් ඇඟිල්ලක් දාලා ඇදලා ගන්නවා වගේ ලේනවා කියලා බලන්නේ නැතුව මේ දැන් අවුරුදු ගාණක් ප්‍රවේශමෙන් බණ ටික කියලා මිනිස්සු තමන්ගේ රාමුව කඩා ගන්න නැතුව හිර වෙලා ඉන්නවා කියලා දැනෙන නිසා තමයි මේ ඒ රාමුවට අත තියන්නේ. මේක ඔබට රිදෙනවා ඇති. මේක ඔබට ගහනකොට ඔබේ ඇස් වලින් කඳුළු වෙයි. ඔබේ උගුරට ඇඟිල්ල දාලා අපි මේ ගල අදිනකොට හිර වෙලා තියෙන ඔබට රිදෙයි, තුවාල වෙයි. හැබැයි ඔබ සුවපත් වෙනවා. ඔබට අපහසුාවක් වෙන්නේ නැහැ. පින්වත්නි, මේ අවස්ථාවෙන් සුවපත්ව මේකෙන් මිදිලා යන්න. ආයිත් බුද්ධ ශාසනයක් නොලැබුණොත් ඔබ මේ හැමදෑම මේ කුණු වෙවි අතුලාන්තෙන් කෙලස් ගිනි වලින් දැවි නම් ඉන්නේ. ඔබ කොහිද මේ බුද්ධ ශාසනයකින් ප්‍රතිඵලයක් ලබන්නේ? කරුණාකර ඒ වගේ පහත් තැන් වලට නම් පත් වෙලා ජීවත් වෙන්න එපා. 2යි. මම මේ ටික විස්තර කරලා මේ පිළිබඳව තව වැඩිදුර විස්තර කරන්නම්. 3. අபிසංකාර අශෘතවත් පෘථග්ජනය. අபிසංකාර අශෘතවත් පෘථග්ජනය කියලා කියන්නේ මේ පස්කම් සැපේ තියෙනවනේ. මේ පස්කම් සැපයේ මුලා වෙලා නැවත මේ පස්කම් සැප ප්‍රාර්ථනා කරන කෙනෙක් ඉන්නවනම්, තේරුණාද? නැවත තෘෂ්ණාවෙන් ඇලිලා මේ කම් සැප දේව මනුස්ස ලෝකය කියන එක දුක්ඛ සත්‍ය තේරුම් ගන්නේ නැතුව, ඒ කියන්නේ දේව මනුස්ස ලෝකයේ පවතින දුක්ඛ සත්‍ය තේරුම් ගන්නේ නැතුව නැවත මේ කම් සැපයට ඇලුම් කරනවා නම්, එයා පින්වත්නි ආපහු තමා පිළිබඳව වූ ಜಾති දුක පිළියෙල කරන පෘථග්ජනයෙක් නිසා අபிසංකාර පෘථග්ජනය කියලා කියනවා. නැවත මෙයාවෙන් ಜಾති දුක පිළියෙල කරනවා. කර්ම රැස් කරනවා විපාක පිණිස. මෙන්න මෙයාට දැන් ওই පිංගුතුල්ලා බලන්න කෝකේ නැද්ද කියලා. ඔය පිංගුතුල්ලා කම් සැපෙන් වෙන ප්‍රතිපදාවකද ඉන්නේ? කම් සැපේ ඇලිච්ච ප්‍රතිපදාවකද නේ? දැන් ඇහැ සංවර කරගන්න ප්‍රතිපදාවකද ඉන්නේ? ඇහැ කොහොම හරි හොරාට හරි අසංවර කරගන්න ප්‍රතිපදාවකද? දැන් එළියට ආවම නම් පුදුම සංවරයක් තියෙන්නේ. මේ අර ඔක්කිද්ද චක්කුමයි ඉන්නේ. හැබැයි ඇතුළාන්තේ බලන්න. මේක එළිය නෙමෙයි. ඇතුළාන්තේ S2 කපාගත්ත කියලා නිවන් දකින්න බෑ. ඇතුළාන්තයෙන් ඔබට මේ සසර ගැන තියෙන අවබෝධය ඔස්සේ ඔබ ඇහැ සංවර කරන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා කල්පනා කරන්න. ඉදින් ඔබ ඇහැ සංවර කරන කෙනෙක් නම් ඔන්න ඔබට පින්වත්නි අபிසංකාර පෘථග්ජන කියන භාවයෙන් මිදෙන්න පුළුවන්. හැබැයි අපි දකිනවා වර්තමාන ලෝකයේ ජීවත් වෙන බොහෝ මිනිසුන්
ඇහැ සංවර කරන ප්‍රතිපදාවක නම් නැහැ මගේ පින්වත්නි. ඇහැ අසංවර වෙන ප්‍රතිපදාවකමයි. සංකර ලෝකයේ, විචූරණ ලෝකයේ, විකෘති ලෝකයේ ඇහැ අසංවර කිරීමේ ප්‍රතිපදාවක, ඇහැ අසංවර වීමේ ප්‍රතිපදාවක ජීවත් වෙලා ඉන්නවා මිසක බොහෝ අය මම මේ පස්කම් සැපෙන් මිදෙන්න ඕනේය කියලාවත් හිතන්නේ නැහැ. පහුගිය දවස්වල නිර්වාණය පිළිබඳව දේශනා කරන ඇතැම් දේශනාවලදී මිනිසුන් අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි, ස්වාමීනි නිර්වාණය මුකුත් නැත්තම් ඇයි අපි මේ නිවනට යන්නේ? බලන්නකෝ. නිර්වාණයත් පස්කම් සැප තමයි හොයන්නේ. ඒ කියන්නේ මේ පස්කම් සැපය කියන එකේ තියෙන ආදීනව, මේ පස්කම් සැපය කියන එකේ තියෙන දුක, බෙහෙස, උපායාසය, පීඩාව, වේදනාව, මේවා පින්වත්නි අනර්ථය, නිස්සාර බව, මේවා පින්වත්නි තේරෙන්නේ නැතිකම තමයි බොහෝ මිනිසුන්ට වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝ මිනිසුන් නැවත නැවත ජාති දුක පිළියෙල කර ගැනීමේ මහා යුද්ධයක ජීවත් වෙනවා කියන එක නම් අමතක කරන්න එපා. ඒ පෘථග්ජනයට කියනවා අபிසංකාර අශෘතවත් පෘථග්ජනයා කියලා. දැන් බලන්නකො ඔබ මේ කොහි හරි ඉන්නවා පින්වත්නි. හරිද? ඒ මොකේ නැතත් ඔබ මෙන්න මේක ඉන්නවා. ඒ තමයි දිට්ඨි අවිහිත අශෘතවත් පෘථග්ජනයා. සක්කාය දිට්ඨි අප්‍රහීන නොකලා වූ පුද්ගලයා මාර්ග ඵලයන්ට අනුතුරු කරන්නා වූ දෘෂ්ටියෙන් වෙන්න විච්ච බැවින් එන්නේ පෘථග්ජනයට කියනවා දිට්ඨි අවිහිත අශෘතවත් පෘථග්ජනයා කියලා. පින්වත්නි දැන් මෙන්න මේ අශෘතවත් පෘථග්ජනයෝ 4 දෙනා අතරේ ඔබ බලන්න, දැන් ඔබ මේක කියද්දී හිතන්න එපා ඉන්නකෝ අර අල්ලපු ගෙදර කෙනා මේක ඉන්නව නේද, හොඳ වැඩි අර උපාසකම්මට නම් දැන් මේක හොඳට වදින්නේ නැති ඔන්න හොඳ හාමුදුරුවෝ නියම කතාවක් කිව්වේ. පින්වත්නි මේ කිව්වේ කවුරුත් ගැන නෙමෙයි. මේ කිව්වේ ඔබ බලන්න. දැන් එහෙම ඔබට හිතුණා නම් අර හොඳ වැඩේ අරයට නම් මේක වදින්නේ නැති කියලා ඔබත් ඔය ගොඩේම ඉන්නව නීච අන්තෝගත පෘථග්ජනෙක් විදිහට. හරි? දිට්ඨි අවිහිත අශෘතවත් පෘථග්ජනෙක් විදිහට. අபிසංකාර අශෘතවත් පෘථග්ජනෙක් විදිහට. පින්වත්නි මෙන්න මේ කියන හතරෙන් එකක ඔබ ඉන්නවා නම් ඔබ මතක තියාගන්න ඔබ ශ්‍රුතවත් පෘථග්ජනෙක් නෙමෙයි අශෘතවත් පෘථග්ජනෙක් කියලා. එතකොට අපි යම් ශ්‍රුතවත් පැත්තට. එතකොට ඔබ දන්නවා මෙතනද එතනද ඉන්නේ කියලා නිසකවම. ඔන්න ඔබ මේ කියන හතරේ ඉන්නවා නම් ආයිත් අරගෙන බලාපොරොත්තු තියන්න එපා. ඒ දන්නවද? ඔබ මෙතන ඉන්නවා නම් කිසිසේත්ම ඔබ අතන නැහැ. හැබැයි ඔබට මම මේ බණ ටික කියද්දි හිතුණා නම් අපේ ස්වාමින්වහන්සේ මම නම් මෙතන නැතය කියලා. මම මෙතන නැති කෙනෙක් කියලා ඔබට හිතුණා නම් මතක තියාගන්න. ඔබ නිසකවම මෙතන නැත්තම් අනිවාර්යෙන් මං කියන අනිත් තැන ඉන්නවා. ඒ කියන්නේ ශ්‍රුතවත් පෘථග්ජන ගොඩේ ඉන්නවමයි. ඔබ ශ්‍රුතවත් පෘථග්ජන ගොඩේ නැත්තම් අනිවාර්යෙන්ම ඔබ මෙතන ඉන්න ඕනිමයි. මේ දෙක දෙපැත්තේ තියෙන දෙක. හොඳයි. බලමු කවුද මේ ශ්‍රුතවත් පෘථග්ජනය කියන්නේ කවුද කියලා. ශ්‍රුතවත් පෘථග්ජනයෝ 3 දෙනයි. සම්මා දස්සන ශ්‍රුතවත් පෘථග්ජනය, විතින්න ශ්‍රුතවත් පෘථග්ජනය, විශේෂ ශ්‍රුතවත් පෘථග්ජනය. කවුද? සම්මා දස්සන, විතින්න, විශේෂ කියන මෙන්න මේ පෘථග්ජනයෝ 3 දෙනාට කියනවා ශ්‍රුතවත් පෘථග්ජනයා කියලා. කවුද මේ සම්මා දස්සන පෘථග්ජනයා කියන්නේ? පින්ගනි යම්කිසි කෙනෙක් මේ ලෝකයේ පවතින සත්ව පුද්ගල ඝන සංඥාව කඩලා නාම සහ රූප දෙකක ක්‍රියාකාරීත්වයක් පමණක් ඇතය, රූප ධර්මතාත් හේතුන්ට අනුරූපීව ක්‍රියාත්මක වෙනවාය, නාම ධර්මතාත් හේතුන්ට අනුරූපීව ක්‍රියාත්මක වෙනවාය කියලා යම්කිසි කෙනෙක්ට නාම රූපය පිළිබඳව ව්‍යස්ථාපන ඥානයක් තියෙනවා නම්, දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරපු යෝගාවචරයෙක් නම්, නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවාගත් යෝගාවචරයෙක් නම්, පින්වත්නි මෙන්න මේ පෘථග්ජනයට කියන නමක් තමයි සම්මා දස්සන ශ්‍රුතවත් පෘථග්ජනය. මෙයාට සම්මා දස්සන කියන්නේයි මෙයා නාම රූප ධර්මතා පිළිබඳව මනා ලෙස දැනගත්තු නිසා. මෙයා නිවැරදි දැකීමක් තියෙන කෙනෙක්. මෙයාගේ විදර්ශනාව මෙයා පටන් ගත්තු කෙනෙක්. හැබැයි අර මෙලෝදයක් දන්නේ නැති අශෘතවත් පෘථග්ජනයට මෙතනට එන්න බෑ. නාම රූප පරිච්ඡේද ඥානය කියන එක මේ උදේ පන්සල් ගිහලා හවස ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීම පිණිස අවම වර්තමාන කාලයේ ජීවත් වෙන මිනිසුන් මේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්‍යා කියන මෙන්න මේ අංග පහ ඇතුළේවත් දුවන්න ඕනේ. ඒ කියන්නේ නාම රූප ගැන ඉගෙන ගන්න ඕනේ නේ. දැන් පින්ගදී නාම රූප ගැන කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න කියන්නකෝ. දැන් අපි ගත්තාම රූප කොටාසය ගන්නකෝ. රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප 4 නිසා ඇති වෙන තවත් සූවිසි උපාදාය රූපයන් එක්ක ඇති වෙලා තියෙන රූප කලාප රාශියකින් සැදුම්ගත් දෙයක්. මේවා ඔක්කොම අපි මේ කටපාඩයක් නෙමෙයි, අවබෝධය තුලින් දකින්න ඕනේ.
කෙස් අරගෙන ලොම් අරගෙන නිය අරගෙන ඊට පස්සේ දැන් එහෙම ගත්තාමත් ඒ රූප කලාපත් ಜಾති 4ක් තියෙනවා. පඨවි ධාතු අධික රූප කලාප ටිකක් තියෙනවා. ආපෝ ධාතු අධික රූප කලාප ටිකක් තියෙනවා. තේජෝ ධාතු අධික රූප කලාප ටිකක් තියෙනවා. වායෝ ධාතු අධික රූප කලාප ටිකක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ඒ ප්‍රමාණයන්ගෙන් වැඩි අඩු යුක්ත වූ රූප කලාප 4 කොටාසකින් අපේ ශරීරය සකස් වෙලා තියෙනවානේ. දැන් අපි ගත්තොත් කෙස්ලොම් නිය දත් සම්මස්නහර ඇට මිදුළු කියන මේවා සතර මහා භූතයන්ගෙන් තමයි. නමුත් මේ වාගේ රූප කලාපවල වැඩිපුර තියෙන ස්වභාවය තමයි පඨවි ස්වභාවය. ඉතින් අපි මේවා දැනගන්න ඕනේ. පඨවි ධාතු අධික රූප කලාප 20ක් මේ විදිහට සාසනය පෙන්වලා දීලා තියෙනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මිජ්ජා වක්කං හදයන් යකනං කිලෝමකං ආදී වශයෙන් කුණප කොට්ටාස 32 කියවෙච්ච පළවෙනි කුණප කොට්ටාස 20ම පඨවි ධාතු අධික රූප කලාප 20යි. ඉතුරු 12 කියන්නේ පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසා කේලා සිංගානිකා ලසිකා මුත්තං කියන මේ 12 ආපෝ ධාතු අධික රූප කලාපයි. දැන් බලන්නකො පින්වතුනි මේ වගේ ඔබට දැනුමක් තියෙන්න එපයි. ඔය පින්වතුන්ලා මේවා කටපාඩම් කරගත්තට වැඩක් නැහැ. මේවා භාවනාමය ඥානයකින් Taman තුලින් ඇති කරගත්තු තීරණ පරිඥාවකින් කියන්නේ තීරණයකින් මේවා සම්පාදිත යෝගාවචරයක් බවට ඔබපත් වෙන්න ඕනේ. ඊළඟට අපි ගත්තාම වායෝ ධාතු අධික රූප කලාප 6ක් තියෙන උද්දංගම අදෝගම කුච්චිසය කොට්ටාසය අංගමංගානුසාරී ආස්වාස ප්‍රස්වාස කියලා. අපි ගත්තොත් තේජෝ ධාතු අධික රූප කලාප 4ක් තියෙනවා සංතාපන ජිරාපන ආදී වශයෙන්. මෙන්න මේවා අපේ පින්වතුන්ලා දැනගෙන මේවා විදර්ශනා කළොත් කෙස් කියන්නේ පඨවි ධාතු අධික රූප කලාපයක් කිය. ඒකේ පඨවි ධාතුව මිසක් වෙනත් මේ කෙස් කියලා දෙයක් නැතය. පඨවි ධාතු අධික රූප කලාප රාශියක එකතුවෙන් කෙස් හැදිලා තියෙනවාය. මේ බිත්තිවල තියෙන පඨවි ධාතුවත් කෙස්වල තියෙන පඨවි ධාතුවත් ධාතු වශයෙන් දෙකක් නොව එකක් කිය. බිත්තියේ තියෙන පඨවි ධාතුව මම බිත්තියේ ඉන්නවා කියලා දන්නේ නැතය. කෙස්වල ඉන්න පඨවි ධාතුව දන්නෙත් නෑනි මගේ පින්වත්නි මං අහවල් කෙනාගේ කෙස්වල ඉන්නවාය කියලා. මෙන්න මේ වගේ කරන විදර්ශනාවෙන් තමයි ඔබට කෙස් කියන්නේ සත්පුද්ගල ශුන්‍ය. හරිද? නිස්සත්ත්ව නිස්සත්තයි නිජ්ජීවෝ නිජ්ජීවයි ශුන්‍යෝ ශුන්‍යයි කියන අවබෝධය නැතුව මේ ශුන්‍යයි කිය හිටියට ওই ශුන්‍යතාවය පිළිබඳ අවබෝධයක් එන්නේ නැහැ. ශුන්‍යතාවය කියන්නේ මේ ඔය අද වර්තමානයේ කතා කරන මහායාන මතවාදයේ තියෙන ශූන්‍ය බව නෙමෙයි. සමහරු ශුන්‍යයි කියලා මේ ශුන්‍යප කතාවක්. ශුන්‍යයි කියලා කියන්නේ සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි. සත්පුද්ගලයක් පනවන්න බෑ. නිස්සත්ත්ව නිජ්ජීව සත්වයක් නැත පුද්ගලයක් නැත සත්පුද්ගල භාවයක් පැනවීමට නොහැක. ශුන්‍යයි. ආත්මීය වශයෙන් ශූන්‍යයි. මෙන්න මේ සංකල්පනා වෙන්න ඔබ කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත මේවා නැවත විදර්ශනා කරමින් කල්පනා කරමින් අවබෝධයකට ආයුතුයිනේ. ඒ පිළිබඳව අවබෝධයකට ආවොත් ඔන්න ඔබට රූප පිළිබඳව අවබෝධයක් එනවා. ඊළඟට නාම පිළිබඳ වෙන්න ඕනේ. දැන් නාම ධර්මතා ගත්තාම උනත් පින්ගන්නේ අපිට මේකත් හොඳට මතක තියාගන්න. අපිට මේ ලෝකයේ තියෙන ඔක්කොම පරමාර්ථ ධර්ම විදර්ශනා කරන්න බෑ. විදර්ශනා කරාට අපිට අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රාවකයෙක්ට කොහොමත් උපාද ටිති භංග කියන අවස්ථාත්‍රය අහුවෙන්නේ නැහැ. ශ්‍රාවකයෙක්ට අහුවෙනවා නම් අහුවෙන්නේ උපාද ටිති භංග කියන අවස්ථා තුන නෙමෙයි සන්තති වශයෙන්. ඒ කියන්නේ පරම්පරා වශයෙන් පැවතිලා යම් කිසි කුඩා පරම්පරා වශයෙන් ඇතිවීම නැතිවීම විතරයි. උපාද ටිති භංග කියන එක අහුවෙන්නෙම බුදු කෙනෙක්ට විතරමයි. පින්ගති මේවා අමාරුද? මේ කියනකොට ඔබට හිතෙනවද මොනවාද මේ කියන්නේ කියලා? පින්ගත්නි හැමදාමත් නිකන් ජාතක කතාවක් විතරක් අහලා සාදු කියලා යන්න පුරුදු වෙන්න එපා. ඒ ජාතක කතාව ඇතුලේ තියෙන පරමාර්ථ ධර්මය මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් අද අපි දකින දෙයක් තමයි ප්‍රජාපති ගෞතමී දේවියගේ කතාව ඇහුවත්, මහා මායා දේවියගේ කතාව බැලුවත්, සුද්ධෝදන රජතුමාගේ කතාව බැලුවත් ඒ ජීවිතවල තියෙන ආශ්චර්යමත් භාවය පෙන්වනවා විතරයි. හැබැයි ඒ ජීවිත අවබෝධ කරගත්තු ධර්මය බලන්නකෝ. දැන් සුද්ධෝදන රජතුමා ජීවිතයේ අවසානයේදී අනිත්‍යතා ප්‍රතිසංයුක්ත කතාවක් අහලා පරිණිර්වාණයටපත් වුණා. අන්න ඒ ටිකනේ මේ ධර්මයේ වැදගත්ම ටික. නැතුව සුද්ධෝදන රජතුමාට මෙච්චර රාජ්‍යයක් තිබ්බාය, මෙච්චර දරුවෝ තිබ්බාය, රජතුමාගේ කඩුවේ පාට මේකය, කොපුවේ දිග මෙච්චරේ, ඇඳේ දිග මෙච්චරේ, ඇඳ වටේට හිටියයි. ඒවා අපිට කියන්නේ වැඩක් නැත්තේ නෑ. ඒවා මේ ධර්මයෙන් පැවැත්වීමට වැදගත්. නමුත් ධර්ම අවබෝධයට ඒවා වැඩක් නෑ. සමහරව අපෙන් අහන ප්‍රශ්න රාහුල මහරහතන් වහන්සේ පිරිණිවුනේ කොයිද? පින්වත්නි කොහේ පිරිණිවුනත් මොකද? පිරිණිවුනේ දිව්‍ය තලයකදී. හැබැයි ඔය පින්වතුන්ලා ඒ වගේ අර ඕන් නැති පැති අල්ලගන්න ගියොත් ධර්මය ආගමක් බවට පත් වෙනවා මිසක් දර්ශනයක් බවට පත් වෙන්නේ නැහැ. දර්ශනය තුල තියෙන ඊට වඩා එහාට ගිය එක. අනිත්‍යතා ප්‍රතිසංයුක්තය අහලා සුද්ධෝදන රජතුමා භව දුක් නිමා කරගත්තා. අන්න ඒ ටික ගන්න.
මේ අනිත්‍යතා ප්‍රතිසංයුක්තය ඇතුලේ කියවුනේ මොකද්ද? මොකක්ද මේ රහත් වෙන්න සුද්ධෝදන රජතුමාට බලපාපු අනිත්‍යතා ප්‍රතිසංයුක්ත දේශනාව? ඒ දේශනාවේ මොකක් පිළිබඳවද අනිත්‍ය ගැන දේශනා කරලා තියෙන්නේ? කොහොමද ඒක අහලා සුද්ධෝදන රජතුමා රහත් භාවයටපත් වුනේ? අන්න ඒ ටික අල්ල ගන්නවා මිසක් කපිලවස්තු පුරේ තිබ්බ තනකොළ ගානයි ඒ වාගේ පාටයි ඒවට වතුර දාපු අයවයි පිටින් මේවා නිකන් සාහිත්‍යමය කරුණු විතරයි. අද ඒවට වටිනාකමක් දීලා තියෙන නිසා තමයි ඇතමුන් එක එක කතා බුදුහාමුදුරුව අපේ ලංකාවේ ඉපදුනාය අරකයි මේකේ කියලා මිත්‍යා දෘෂ්ටි පවා ගේන්න අරන් තියෙන අර සාහිත්‍ය කතා වලට වටිනාකම් දීලා තියෙන නිසා. ඉතින් මම මේ කියන්නේ නෑ සාහසික කතාවක් අර ඒ සාහිත්‍යමය කතා වටිනාකම් නැහැ කියලා. හැබැයි බුදුදහමේ පරමාර්ථය මොකද්ද කියන එක පින්වත්නි කෙනෙක්ට අමතක වුණොත් නේ දැන් කෙනෙක්ට තර්කයක් ගේන්න පුළුවන් උදාහරණයක් කියන්නම්කෝ අපිට භික්ෂුන් වහන්සේලාට සිවුරු තියනවා පොරවන්න පුළුවන් පාට. අපි ඒකට අනුගත විය යුතුයි. විනය පිටකයට අපි අනුගත විය යුතුයි. විනය පිටකේ අපි අධ්‍යයනය කළ යුතුයි. විනය අපි හික්මිය යුතුයි. හැබැයි එපමණකින් නැවතුනොත් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා සීලේ පිහිටපු මනුෂ්‍යයා චිත්තං පඤ්ඤංච භාවයන් සිත වඩන්න එපයි. ප්‍රඥාව වඩන්න එපයි. සමාධියයි ප්‍රඥාවයි. ආතාපිනිපකෝ බික්කු කිව්වේ එකනේ කෙලස්තවන වීරියෙන් යුක්තව ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව මේක වඩන්න එපයි. ඒ වැඩිම සිද්ධ නොකළ කොයිතරම් කරුණු කහගෙන ජීවිතේ ජීවත් වෙන්න උත්සාහ කළත් බුදුදහමට අනුව ඔබට ඊළඟට සුගතියක් ලැබෙයි. ඔබට ඔබේ ජීවිතේ යහපත් තැනක ප්‍රතිසන්දියක් ලැබෙයි. හැබැයි නිර්වාණීය කියනක සාක්ෂාත් කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මතක තියාගන්න. මේ නාම ධර්මතා රූප ධර්මතා විශේෂයෙන්ම නාම ධර්මතා වලට එනකොට මම කියාගෙන ආවේ අපිට අහුවෙන්නේ සම්පූර්ණ නාම ධර්මතා නෙමෙයි අහුවෙන ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයකට චක්කු විඤ්ඤාණී හට ගැනීම, චක්කු විඤ්ඤාණී පැවැත්ම, චක්කු විඤ්ඤාණී නැතිවීම, සෝත විඤ්ඤාණී හට ගැනීම, පැවැත්ම නැතිවීම, ගාන විඤ්ඤාණී හට ගැනීම, පැවැත්ම නැතිවීම, ජීවහා විඤ්ඤාණී හට ගැනීම, පැවැත්ම නැතිවීම, කාය විඤ්ඤාණී හට ගැනීම, පැවැත්ම නැතිවීම, මනෝ විඤ්ඤාණී හට ගැනීම, පැවැත්ම නැතිවීම කියන මෙන්න මේකේ ක්‍රියාවලිය තේරුම් ගත්තොත් දැන් පින්නන්නේ මම මේ ගැන ඉදිරි ධර්මදේශනාවල් වලදී කියලා දෙන්නම් මේ තැන් වලට එන්නේ කොහොමද කියලා ක්‍රමානුකූලව මම මේ පදනම දාන්නේ මෙන්න මේ ක්‍රියාවලිය තේරුම් ගත්තු කෙනා නාම රූපය පිළිබඳව මනාව තේරුම් ගත්ත කෙනෙක් නිසා එයාට නාම රූප ව්‍යවස්ථාපන ඥානිය නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානිය කියන එක ඇති වෙනවා. මෙන්න මේ නාම රූප පරිච්ඡේද ඥානයට පත්වෙච්ච කෙනාට කියනවා එයා පෘථග්ජනයි තමයි. හැබැයි එයා නාම රූප පිළිබඳව මනාව දැක්මකට ඇවිල්ලා ඉන්න නිසා එයාට කියනවා සම්මා දස්සන ශ්‍රතවත් පෘථග්ජනය කියලා. දෙවෙනි එක්කිනා විතින්න පෘථග්ජනය. විතින්න පෘථග්ජනය කියලා කියන්නේ පින්වත්නි අවිද්‍යාව නිසා සංස්කාරයත් සංස්කාරය නිසා විඥානියත් ක්‍රමානුකූලව විඥානය නිසා නාම රූපත් සලආයතනයත් ස්පර්ශයත් මේ ආදී වශයෙන් ඇතිවෙන පටිච්ච සමුප්පන්න ධර්මතාවයන් මනසිකාරය කිරීමෙන් පටිච්ච සමුප්පාද ධර්මතාවයන් මනසිකාරය කිරීමෙන් ඇති කරගන්නට යෙදෙන කාංකා විතරණ විසුද්ධිය කාංකා විතරණ විසුද්ධියට පත්වෙච්ච කෙනාට කියනවා විතින්න පෘථග්ජනය කියලා. පින්ගන්දි මේ කාංකා විතරණ විසුද්ධියට පත්වෙච්ච කෙනාට භවයේ පින්ගන්දි පුදුම පිළිසරණක් තියෙන. එයාට චුල්ලසෝතාපන්නය කියලාත් කියනවා. මම ගියවර ධර්මදේශනාවදීත් මතක් කළා. චුල්ලසෝතාපන්නයි කියලා කියන්නේ එයා ආපෞසරයක් ඊළඟ භවයේ කිසිසේත්ම අපායට වැටෙන්නේ නැහැ. සෝවාන් වුණා නෙමෙයි. නමුත් සෝවාන් වෙච්ච කෙනාගේ ගතිය නියතයි වගේ නියත ගතිකයෙක් වගේ චුල්ලසෝතාපන්නියෙක් නියත ගතිකයෙක්. එයා ඊළඟ භවයේ අභව්‍ය නැහැ. මේ මාර්ගඵලයක් අවබෝධ කරගන්න තැනකට. එයා ඊළඟ භවයේ අභව්‍යයි අපායකට. අපායට අභව්‍ය මාර්ගඵලයක් අවබෝධ කරගන්නට අභව්‍ය නැති කෙනාට කියනවා චුල්ලසෝතාපන්නය කියලා. පින්වත්නි කෙනෙක් කාංකා විතරණ විසුද්ධිය ඇති කරගත්තොත් හරියටම නිවැරදි ආකාරයට මෙයාගේ ඊළඟ භවයේ කිසිසේත්ම දුගතියට යන්නේ නැහැ කියලා සිහිපත් කරනවා. සුගතියටමයි යන්නේ. ඒකත් ධර්මාවබෝධය කරන්න පුළුවන් තැනකටමයි යන්නේ. බලන්නකො මෙන්න මේ පෘථග්ජනයට කියනවා කාංකා විතරණ විසුද්ධිය නැත්තම් මේ නාම රූප ධර්මතාවයන් සංසාරේ කොයි ආකාරයෙන්ද පැවතගෙන එන්නේ කියලා අවබෝධ කරගත්තු කෙනාට කියනවා විතින්න පෘථග්ජනය කියලා. දැන් ඔබ බලන්න ඔබ සම්මා දස්සන පෘථග්ජනයෙක්ද? ඔබ විතින්න පෘථග්ජනයෙක්ද? එහෙම නැත්නම් ඔබ විශේෂ පෘථග්ජනයෙක් නම් කොහොමත්ම වෙන්නේ නැහැ. විශේෂ පෘථග්ජනය කියලා කියන්නේ ගෝත්‍ර භූ චිත්තය ඇති කරගත්තු කෙනාට උද්‍යව්‍ය භංගානුපස්සන, බයිතුපට්ඨාන, ආදීනානුපස්සන, නිබ්බිදානුපස්සන, මුංචිතු කම්මතා, පටිසංකානුපස්සන ආදී වශයෙන් අවසානයේදී සංකාරුපෙක්ඛා ඥානියම ඇති කරගත්තට පස්සේ සංකාරුපෙක්ඛා ඥානියෙන් මාර්ග චිත්ත වීතියට වැටිලා ගෝත්‍ර භූ චිත්තේ යම් වෙලාවක ඇති වෙනවා නම්
එයා ආර්යයන් වහන්සේ නමක් නෙමෙයි. හැබැයි මෙයා මේ වෙලාවේ පෘථග්ජනයෙකුත් නෙමෙයි පින්වත්නි. මෙයා විශේෂ වූ පෘථග්ජන කොටසක්. ඒ නිසා මෙයාට කියනවා ගෝත්‍ර වූ චිත්තයට පැමිණිච්ච යෝගාවචරයට, ගෝත්‍ර වූ චිත්තය උපන් යෝගාවචරයට කියන නමක් තමයි විශේෂ ශ්‍රුතවත් පෘථග්ජනය කියලා. ඉතින් දැන් ඔන්න ඔබ බලන්න ඔබ ශ්‍රුතවත් පෘථග්ජනයේද අශ්‍රුතවත් පෘථග්ජනයේද කියලා. ඔබට නාම රූප පිළිබඳව දැක්ම අවබෝධයක් තියෙනවනම්, ඉගෙනීමක් නෙමෙයි අවබෝධයක් තියෙනවා. නාම රූප ව්‍යවස්ථාපන ඥානය ඔබ ඇති කරගෙන ඉන්නවා නම් ඔබට කියනවා සම්මා දස්සන පෘථග්ජනයෙක් කියලා. ඉතින් එහෙමවත් නැත්තම් අනිවාර්යයෙන්ම ඔබ දැන් මේ ගොඩේ නැත්තම් අනිවාර්යයෙන්ම අනිත් ගොඩේ ඉන්නවා. අශ්‍රුතවත් පෘථග්ජන කියන කොටේ. පිටින් වේගයෙන් දැන් තමන් ඉන්න තැන බලන්න. බුද්ධ ශාසනය ලැබිලා මං කොච්චර ප්‍රමාදිද, මං තාම ශ්‍රුතවත් පෘථග්ජනයේද අශ්‍රුතවත් පෘථග්ජනයේද කියලා පින්වත්නි හොඳට කල්පනා කරලා බැලුවාම ඔබට හොඳට තීරණයක් ගන්න පුළුවන් දෙයනේ. මම මේ කොහිද ඉන්නේ? බුද්ධ ශාසනයක් ලැබිලා මම මේ කොහිද යන්නේ? මේ තමයි පෘථග්ජනයන්ගේ ස්වභාවයන්. මේ තමයි පෘථග්ජන ભેද. ඇත්තටම තවත් පෘථග්ජන ભેද එක විදිහට දක්වන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ශෝකයේදී ශෝක වෙනවා නම්, දුකේදී දුක් වෙනවා නම්, මේ වගේ තැන්වලදීත් එයාට කියනවා පෘථග්ජනය කියලා. නමුත් මෙන්න මේ ප්‍රධාන බෙදීම් 4. අශ්‍රුතවත් පෘථග්ජනයෝ 4යි, ශ්‍රුතවත් පෘථග්ජනයෝ 3යි කියන මෙන්න මේ ප්‍රධාන බෙදීම් 4 ඔය පින්වතුන්ලට අවබෝධයකට එන්න පුළුවන් නම්, මේ පිළිබඳව දැක්මකට එන්න පුළුවන් නම්, දැනුමකට එන්න පුළුවන් නම් ඔබ මේ පෘථග්ජනයා කියන කෙනාගෙන සාමාන්‍ය ආකාරයකට දැනගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ආර්යයන් වහන්සේලා ගන්නකො. ආර්යයන් වහන්සේලාත් 4 දෙනෙක් ඉන්නවා. මේ ඔය පින්වතුන්ලා මේවා අහලා නැති ධර්ම කාරණා විය හැකි බොහෝ විට. අහලා තිබ්බත් ඊටාම කලාතුරකින් තමයි මේවා මේ ලෝකයේ ඇතුලේ කතා බහට ලක් වෙන්නේ. ලෝකයේ ඇතුලේ අපි කියන්නේ පරිහරණයට ලක් වෙන්නේ. මොකද මේ මිනිස්සු හරිය කැමති සරල සුන්දර දේවල් වලට. මේ වගේ අර ටිකක් ගැඹුරු ධර්ම කාරණාවක් වචනයක් දෙකක් ඉතුරු කරලා කියන ධර්ම කාරණාවක් තේරුම් ගන්න මිනිස්සු හරියම කම්මැලි. කම්මැලි කමින් හරි කමක් නැහැ. මේවා අහන් ඉන්න මේවා ලෝකයට ශේෂ විය යුතු ධර්ම කාරණා. නැත්තම් පිටින් මේවා වැහිලා යයි. ඔය පිංගුතුල රැවටිලා ඉඳි. ඔය පිංගුතුල සංසාරේ අතරමං වෙයි. ආර්යයන් වහන්සේලා 4යි. ආචාරාරිය, දස්සනාරිය, ලිංගාරිය, පටිවේදාරිය කියලා. කවුද? ආචාරාරිය, දස්සනාරිය, ලිංගාරිය, පටිවේදාරිය. පිටින් ඔය පටිවේදාරිය කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵලයන් වලට පත්වෙච්ච උතුමන් වහන්සේලාට ඔය පිංගුතුල දන්න ආර්යයන් වහන්සේලා. පටිවේද ආර්යයන් වහන්සේලා. තවත් ආර්යයන් වහන්සේලා 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ආචාර අරිය කියලා කියන්නේ. පිටින් මේ ආචාර අරිය කියන එක ගැන සිහිපත් කරනවා තිරිසන් සතෙක් හරි වේවා. හරිද? මිනිස්සෙක් හරි වේවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලා විසින් පුරපු ප්‍රතිපත්තියේ පිහිටලා ඉන්නවා නම් ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, තිරිසනෙක් වේවා හරි කියලා තියෙනවා. මෙන්න මෙයාට කියනවා පින්වත්නි ආචාර අරිය කියලා. බුද්ධ ආදී උතුමන් වහන්සේලා, පසේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා, මහරහත් උතුමන් වහන්සේලා ආදී උතුමන් වහන්සේලා පුරපු ප්‍රතිපත්තියේ පිහිටපු උතුමන් වහන්සේලා නිසා මේ උතුමන් වහන්සේලාට කියන නම තමයි ආචාර අරිය කියන එක. ඔන්න බලන්නකෝ දැන්. ඔය පිංගුතුලා අර වගේ නැත්තම් ආචාර අරිය කියන එකේ ඉන්නවද බලන්න. හරි. මෙතනට ගිහිද පැවිදිද කියන එක අදාළ නැහැ. 2. දස්සනාරිය. දස්සනාරිය කියලා කියන්නේ පිංගුතුනි මේ ඇවතුම් පැවතුම් වලින් ආර්යයන් වහන්සේලාට සමාන. එහෙම නැද්ද? සමහරු ඉන්නවනේ දැන් ඔය ඇවතුම් පැවතුම් වලින් අපි හිතමුකෝ අබුද්ධෝත්පාද කාලයේදී තාපසයෙක් දකින්න. ඒ තාපසයා පෘථග්ජනෙක්. හැබැයි පිණ්ඩපාත යනවා, බිම බලාගෙන ඉන්නවා, ඔක්කිද්ද චක්කුව කියන්නේ ඇහැ සංවර කරගන්නේ නැතුව ඉන්නවා, පරිස්සමින් ජීවත් වෙනවා. මෙන්න මේ දර්ශන මාත්‍රය අපිට සිහි කරවන්නේ ආර්යයන් වහන්සේ නමක් නිසා මේ වගේ ඇත්තන්ට අපිට කියන්න පුළුවන් දස්සනාරිය කියලා. දැක්මින් ආර්යයන් වහන්සේලාව සිහිපත් කරන කොටාස. මේගොල්ලන්ට කියනවා දස්සනාරිය කියලා. ලිංගාරිය කියලා කොටාසයකුත් නෙමෙයි. ලිංගාරිය කියලා කියන්නේ පින්ගන්නේ මේ හැඳීම් කියන්නේ සිවුර විතරයි. වෙන මුකුත් නැහැ. අලජ්ජේ දුස්සීලයා නමුත් සිවුර පොරවන් ඉන්නවා. දැන් පින්ගන්නේ අද කාලේ වෙනකොට මේක ගොඩක් වැඩි. මේ ලිංගාරිය තමයි අද වෙනකොට බොහෝ තැන්වල ඉන්නේ. ඒ කියන්නේ දැන් ඔය පින්ගතුල්ලා සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා මේ සාමුද්‍රෝ කෙනෙක් විකෘති කරනකොට, විකාර කියවනකොට මේ ගිහි අය බයයි. අනේ උන්වහන්සේ කොච්චර උනත් හාමුදුරුවෝ කෙනෙක්නේ. අපිට මේකට විරුද්ධ වෙන්න බෑ. ඔහොම කියන. ඔයයි ඒ හාමුදුරුවෝ කෙනෙක් කියලා කියන්නේ උන්වහන්සේ අලජ්ජි දුස්සීලෙක්. මේ අලජ්ජි දුස්සීල කියන එකත් හරි වටිනවා පින්වත්නි. ලජ්ජී දුස්සීලයා සහ අලජ්ජි දුස්සීලයා කියලා දෙන්නෙක් ඉන්නවා. ලජ්ජී දුස්සීලයා පිළියෙ යුත්තේ. ඇයි?
එයා දුස්සීල වුණත් එයා ලැජ්ජයි. එයා වරද දකිනවා. ඒ වරද හික්මෙනවා. එයා වරදක් කළත් ඒක මේ සමාජයට පේන්න අර අපි කියන්නේ මේ එළිය ඔක්කොටම දැනෙන්න පේන්න කරන්නේ නැහැ. අඩුම කළත් හොරාට තමයි කරන්නේ. මෙයා පිටින් හොරාට කරන්නේ හිරියොත්ප්ප තියෙන නිසානේ. හිරියොත්ප්ප තියෙන දුස්සීලයා ලැජ්ජී දුස්සීලයෙක් ලැජ්ජී දුස්සීලයට පින්වත්නි විනය කර්මයක්වත් කරන්න කල්පනා කරන්නයි කියලා තියෙනවා. හැබැයි අලැජ්ජී දුස්සීලයා ඉන්නවනේ. අලැජ්ජී දුස්සීලයට එහෙම අර ඔගොල්ලන්ගේ භාෂාවෙන්ම කියනවනම් ලෙවල් එකක් නෑ පින්වත්නි. ඒ කියන්නේ එයා ප්‍රසිද්ධියේම වැඩි කරනවා නෙගටිව් මාකටිං. පොසිටිව් මාකටිං සහ නෙගටිව් මාකටිං කියලා දෙකක් තියෙනවනේ. කතා බහට ලක් වෙන්න පුළුවන් චරිතයක් බවට පත් වෙන්න මේක මානසික රෝගයක්. මේ ඍණාත්මක ප්‍රමෝෂන් කරනවා. මෙන්න මේ වගේ ඇත්තෝ හොඳට මතක තියාගන්න ලිංග අරිය විතරයි. හැබැයි දැන් මම දැකලා තියෙනවා ඒකත් මේ වර්තමාන කාලයේ ලංකාවේ ওই වගේ විකෘති කරන බොහෝ ඇත්තෝ දැන් ඉන්නවනේ එහෙම පෙරසක්ම. ඒ වගේ ඇත්තෝ සිවුරේ පාට බලන්න. ඒ පින්වතුල්ලාගේ සිවුරේ පාට භික්ෂුවකට සුදුසු සිවුරක් නෙමෙයි. අර කිනිහිරියා මලේ පාට සිවුර අපිට පොරවන්න බෑ. න සබ්බපීතකානි චීවරං කාරීතබ්. ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔය අනගාരിക ගිහියන්ට වගේ. දැන් අපි දකිනවනේ දසසිල් මෑණිවරු එහෙමත් මේක පාවිච්චි කරනවා සමහරක් තැන්වලනේ. ඊළඟට ගිහිව ඉන්න අනගාരിക අපි දැක්ක ධර්මපාලතුමා. අනගාരിക ධර්මපාලතුමා ගිහි කාලේ මෙවැනිව පාවිච්චි කරා. ඒ රෙද්ද කවුරු හරි කෙනෙක් චීවරයක් කරගෙන චීවරයක් පොරවනවා නම් එයාට ලිංග අරියවත් නැහැ. කහම කහ පාටින් සිවුරු පොරවන්න අපිට බෑ. පඳු පාට. ඒකට සුදුසු පාටවල් තියෙනවා පින්වත්නි. අන්නේ සුදුසු පාටවල් වලින් අපිට සිවුරක් කරගෙන පොරවන්න විතරයි පුළුවන්. එහෙම සුදුසු පාටින් කරවගෙන පෙරවුවත් අලජ්ජී දුස්සීලයක් නම් එයා ලිංගයෙන් විතරක් ආර්ය භාවයට පත්වෙච්ච ලිංගාර්ය කෙනෙක්. පැහැදිලිද මම මේ කියන එක? හරි. ඊළඟට අන්තිම කෙනා තමයි පටිවේදාරී උතුමන් වහන්සේ. ඒ උතුමන් වහන්සේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කෙලස් ප්‍රහීන කරපු 1500ක් වූ කෙලස් ප්‍රහීන කරපු මහා උත්තම උතුමන් වහන්සේ නම. ඉතින් මේ තමයි ආර්යයන් වහන්සේලා 4 දෙනා. ඔන්න දැන් ඔබ අද ධර්ම දක්ෂිනාවෙන් ඉගෙන ගත්ත බොහොම ලස්සන කාරණා ටික පෘථග්ජනියෝ කවුද? අශ්‍රතවත් පෘථග්ජනයා කවුද? ශ්‍රතවත් පෘථග්ජනයා කවුද? කල්යාණ පෘථග්ජනයා කවුද? අන්ධබාල පෘථග්ජනයා කවුද? ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද? ආර්යයන් වහන්සේලාගේ ප්‍රභේද මොනවද? මේ ඔක්කොම අපි ඉගෙන ගත්තා. පිටකදී දැන් ඔබ කල්පනා කරන්න, දැන් මම මේ ටික කිව්වට පස්සේ ඔබ කල්පනා කරන්න මම කොතනද ඉන්නේ? පෙර ඔබ තාම පෘථග්ජනයෙක් නම් ඒකත් ශ්‍රතවත් නැත්නම් අශ්‍රතවත් නම් ඔබ සෑහෙන්න පරාදයි. ඔබට පුදුම වේගයක් ගන්න වෙනවා මේ ධර්ම මාර්ගය එළියට එන්න. මේ ධර්ම මාර්ගය හැසිරෙන්න. මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න. ඊළඟට ඔබ ශ්‍රතවත් පෘථග්ජනයෙක් නම් සම්මා දස්සන තැනේ නම් ඉන්න පිළිඳ විතින්න තැනටපත් වෙන්න කටයුතු කරන්න. විතින්න කියන තැනේ නම් ඉන්නේ විශේෂ පෘථග්ජනයෙක් වෙන්න කල්පනා කරන්න. විශේෂ පෘථග්ජනයෙක් වුණොත් ඔබට පටිවේදාරයන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන්. ලිංගාර්ය, දස්සනාර්ය, ආචාරාර්ය. දැන් ආචාරාර්ය කියන එක නම් එක්තරා විදියකට දස්සනාර්ය කියන එකත් හේතු වෙනවා පටිවේදාර්ය කියන එකට. ලිංගාර්ය කියන එක හරිම භයානකයි. මොකද ලිංගාර්ය කියන එක නිකම් මේ බුද්ධ ශාසනය අවුරුදු 50-60 ගෙවල ඉවර වෙලා ඊට පස්සේ ඉතින් අපායට තමයි බොහෝ වෙලාවට යන්න වෙන්නේ. එනිසා ඒක නම් භයානකයි. නමුත් අනිත් ප්‍රතිපත්ති දෙකවත් පෝරණය කළොත් ඔබට පටිවේදාර්ය කියන තැනටපත් වෙන්නත් පුළුවන්. පිට මේකට කලබල වෙන්න එපා. මේ ධර්මදේශනාව නැවත වාරයක් ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරද්දී පොතකුයි පෑනකුයි අරගෙන මේවා ටිකක් ලියා ගන්න. ලියාගෙන තමන් කවුද, තමන් කොතනද ඉන්නේ, මං කොහොමද මේ තියෙන ව්‍යසනින් ගැලවිලා යන්නේ කියලා පින්වත්නි හොඳට කල්පනා කරගත්තොත්, හොඳට ජීවිතේ ප්‍රත්‍යවේක්ෂාවක් කරගත්තොත් ඔබට ස්ථීරවම මේ මනුස්ස ජීවිතෙන් ලබන්න පුළුවන් ප්‍රතිඵලය නෙලා ගන්න පුළුවන්කම ලැබේ. එහෙම නැති වුණොත් ඔබ පින්වත්නි හැමදාමත් දැන් අර උගත් කියන පිරිසත් එක්ක එකතු වෙලා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තර්ක කරන්න හැදුවොත්, ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න තියෙන දේවල් සංඥාවලින් අවබෝධ කරගන්න හැදුවොත්, මේක ප්‍රඥාවෙන්. උගත්කම කියන්නේ සංඥා ගොඩක්, අවබෝධය කියන්නේ ප්‍රඥා චෛතසිකය. සංඥා ගොඩක් සහ ප්‍රඥා චෛතසිකය කියන්නේ හාත්පස වෙනස්. ඔබ මේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දේවල් සංඥාවෙන් අවබෝධ කරගන්න ගියොත් ඔබ පින්වත්නි මේ ලෝකයේ අතරමං වෙච්ච අන්ධ බාල පෘථග්ජනෙක් බවට පත් වෙයි. මන්දාතු රජවරු සංසාරයේ භවසාගරේ ගිලී ගියා වගේ ඔබටත් මේ කෙලවරක් නොපෙනෙන, පරතරක් නොපෙනෙන සංසාර ජීවිතයේ අතරමං වෙලා පින්වත්නි භයානක සසරේ දුක් විඳින්න සිද්ධ වෙයි. මේ භයානක සසර දුක් විඳින්න සිද්ධ වුණොත් කවදාවත් ඔබට නැවත වාරයක් ස්කන්ධ දුකින් මිදෙන්න නම් අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. ඉදිරි ධර්ම දේශනාවන් වල මෙන්න මේ කියන පෘථග්ජන භාවයන්ගෙන් මුදවලා සම්මා දස්සන පෘථග්ජනෙක් වෙන්නේ කොහොමද? විතින්න පෘථග්ජනෙක් වෙන්නේ කොහොමද?
විශේෂ පෘථග්ජනෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව ධර්මදේශනා ඔස්සේ විස්තර විග්‍රහ කරලා දෙන්න බලාපොරොත්තු වෙන. අදට નિયમિત කාලය අවසන් නිසා ධර්ම දක්ෂිනාව මෙතනින් අවසන් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනෙකටම මේ ඇති කරගන්නට යෙදුණු ධර්මඥානය, මේ ධර්මයේ ශ්‍රවණීය කිරීමෙන් ඇති වුණා වූ ධර්ම ශ්‍රවණමය කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් සුඛ පහරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ විකාශය වන මේ ධර්ම දේශනාව බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කරන්නට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. VJS අශෝක කුමාර මහත්මයා අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන්නේ නම්බර 45 මල්පන්දනිය වත්ත පරගම්මන යන ලිපිනෙහි පදිංචි අශෝක කුමාරවන මාහට මේ ආත්ම භාවයේදීම සෝවාන් ඵලයට පත්වීමටත් මාගේ දෙමව්පියන් වන වී අමරවංශ BG සෝමාවතී යන අයට නිදුක් නිරෝගී භාවය ලැබීමටත් නැන්දනීය වන රූපා සේනානායක යන අයට නිදුක් නිරෝගී භාවය ලැබීමටත් භාර්යාව වන නදීරා සේනානායක සහ දරුවන් වන විහංසා මින්සර හා මින්හාරා යන අයට සියලු වශයෙන්ම නිදුක් නිරෝගී චිරජීවනයේ සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. පින්වත්නි, ප්‍රාර්ථනා පරිදි සිහිපත් කරමු මේ පින්වත් මහත්මයාට අශෝක කුමාර මහත්මයාගේ ප්‍රාර්ථනා පරිදිම පළමුව අපි පින් අනුමෝදන් කරමු. මියගිය ඥාතීන් මෙපින් අනුමෝදන් කරගනිත්වා, සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට, නැන්දනියට, දූ දරුවන්ට, ඒ වගේම මේ පින්වත් දරුවන්ට ධර්ම ශ්‍රවණය කළ හැම දෙනෙක්ටම net fm කාර්ය මණ්ඩලයට, ලක්වැසි ලෝවැසි සියලුම දෙනෙක්ටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා, සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා, ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය, මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා, දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා, මේ කුසල් පාරමී කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. හැම දිනෙකම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.